සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලුම දෙනාට. නිවන කියන අකුරු තුන අපිට බොහොම හුරු පුරුදුයි. නමුත් ඒ සඳහා වන ප්‍රතිපදාව, ඒ සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව බොහෝ වෙලාවට අපිට නිශ්චිත අවබෝධයක් නැහැ. එනිසාවෙන් හුරු වචනයකට නිශ්චිත අවබෝධයක් ලබා ගනිමින් නිවන සැබවින්ම ජීවිතයට හුරු දෙයක් බවට පත් කරගන්න, ප්‍රායෝගික පෙරහුරුවක් බවට පත් කරගන්නට නිවන් මඟ ධර්මානුශාසනාව නිති ආශිර්වාදයක්. එසේනම් අද දවසේදීත් නිවන් මඟ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා වැඩම වදාළ අපගේ ගෞරවනීය නායක ස්වාමින්වහන්සේ වහන්සේ නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී නිවන් මඟ ධර්මානුශාසනාව ලොව පුරා විසුරුවා හැරීම සඳහා කල්යාණ මිත්‍ර දායකත්වය ගැන කටයුතු කරන්නේ පද්මිනී, සුසිලා, තිලක්, පුෂ්පා සහ ධම්මිකා යන දූදරුවන් සහ සරත් බෑණනුවන් විසින් යනුවෙන් සඳහන් කර තිබෙනවා. ඒ සුපින්වත් පිරිස සමගින් ඒකාත්මිකව නිවන් මඟ ධර්මානුශාසනාව ශ්‍රවණයට අපි ඔබට ආරාධනා කරනවා. මේ ගෞරවනීය ආරාධනාව අපගේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට අප නමස්කාර පූර්වකව උන්වහන්සේට ආරාධනා කරනු ලබනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. ධර්ම ශ්‍රේණි ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන තුන්වතාවක්. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම බන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේර මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපේ ජීවිතය ඊටාම නිවැරදිව සකස් කරගත යුතුව තියෙනවා. ඒ සඳහා අපේ විශාල අවධානයක් යොමු කරන්නට ඕනමයි. මේ සියල්ල සිද්ධ කරන්න තියෙන්නේ මානසිකව සිද්ධ වෙන වැඩපිළිවෙලක් විදිහට නිවන් දකින්නවා කියලා කියන්නේ. එතකොට කායිකව සිද්ධ වෙන නොයෙකුත් වැඩ තියෙනවා ජීවිතයේ. ඒවා පිළිබඳව තියෙන ප්‍රතිපත්තියෙහි ලොකු වෙනසක් සිද්ධ කරගන්නට අවශ්‍ය නැහැ. මේ මොකද වෙනසක් සිද්ධ කරගන්න ඕනේ නැහැ කියලා කියන්නේ අවශ්‍ය දේවල් තියෙනවා නැතුව නෙවෙයි. නමුත් සාමාන්‍ය දෛනිකව කරන යහපත් කටයුතු වල අන්න එහෙම කියන්නට ඕනි. යහපත් කටයුතු පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්නට පුළුවන් ස්වභාවයක් තමයි අපි ඇති කරගත යුතුව තියෙන්නේ. ඒවා කිසිම විදිහකින් වෙනත් ආකාරයක වෙනසක් කරලා නැති කරලා ඒවා දාලා දුවලා අතහැරලා දුවලා එහෙම එකක අවශ්‍යතාවයක් නෙවෙයි ධර්ම අවබෝධය කිරීම සඳහා තියෙන්නේ. අනිත් එක තමයි මේ වැඩ කටයුතු කරන ගමන් අපිට මේ වැඩ පිළිබඳව පින්නත්නේ තමන් කරගෙන යන ක්‍රියාකාරකම් පිළිබඳව තමන්ගේ කටයුතු පිළිබඳව වෙනස් ආකාරයක දැක්මක් අත්දැක ගන්නට හැකියාවක් ලැබේවි කියලයි අපි කියන්නේ හැමදාම. ඉතින් වෙනස් දැක්මකින් යුක්තව කටයුතු කරන්න. වෙනස් විදිහට මේ ජීවිතය දැනෙන්න පටන් ගන්න. හේතු වෙනවා ධර්මයේ පැත්තට නැඹුරු වීම. ඉතින් අපි මදයන් ගැන කතා කරමින් හිටියේ. නමුත් අද දවසේ අපි කල්පනා කරා මේ අපි කොයි විදිහද මේ නේවාසික වැඩසටහනකදී වේදනාවට හිත යොමු කරගෙන වාසය කිරීමේදී මේ ඉරියාපත සිහියෙන් පවත්වන්නට ගන්න උත්සාහයේදී තියෙන ලාභයන් කීපයක් කතා කරන්න. මොකද ඉඳලාමත් නැවත නැවත මේ අත්දැකීම ලබා ගන්න අපේ අයට නැවත නැවත මේ පිළිබඳව මතක් කිරීමක් සිද්ධ කරගන්න ඕන. විශේෂයෙන්ම පෙළඹවීමක් ඇති කරගන්නට ඕන. ඒක අවශ්‍ය දෙයක් පින්නත් නේ. අපේ ජීවිතය අපි ඉරියව් පවත්වනවා. ඒ ඉරියව් ටික ඔක්කොම බුදුරජාණන් වහන්සේ අපිට වෙන් කරලා දීලා තියෙනවා. මෙන්න ඉරියව් ටික කියලා. මොනවාද? අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණේ අසීතේ පීතේ කායිතේ සායිතේ උච්චාර පස්සාව කම්මේ ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගෘතේ වාසිතේ තුන්හි භාවේ කියලා මේ තියෙන ටික අරගෙන අපි හොඳින් බැලුවොත් මෙතෙන්ට අහුවෙන්නේ නැති කිසිම ඉරියව්වක් අපිට පවත්වන්න බෑ. පවත්වන්න නැහැ. ඉතින් ඒක නිසා මේ ඉරියව් ටික අරගෙන බලපුවාම ඒ හැම ඉරියව්වකදීම අපි ඇති කරගත්ත යම් සිහියක් තියෙනවද ඒ සිහිය පවත්වාගෙන වාසය කරන්නට ඕනමයි. ඉතින් වේදනාව පිළිබඳව අපි නිකන් හිතමු. මොකද පංච උපාදානස්කන්ධයට එහි තියෙන ස්වභාවය තේරුම් ගන්න ඒක කෙරෙහි ඇතුළාන්ත හැඟීමක් උපදවා ගන්නට අපිට හැකියාවක් තියෙනවා නම් ඒ සත්‍ය තත්වයට මුහුණ දෙන්නට පින්නත් නේ එතනදී අපි ලොකු ලාභයක් ඇති කරගන්නවා. ඒක හින්දා ඒක තමයි ඇති කරගන්න අවබෝධය ඇති කරගන්න තියෙන එකම මාර්ගයත් ඒකමයි. ඒක හින්දා බොහොම සියුම් පංච උපාදානස්කන්ධය කෙරෙහි අපේ අවධානය යොමු කරන්නට ඕනමයි. එතකොට අපිට ඉක්මනින් පුළුවන් එහි තියෙන ඇත්ත තත්ත්වය තේරුම් ගන්න. ඉතින් ඒක හින්දා අපි උපදෙස් දෙනවා අපේ යෝගීන්ට පින්නත් මෙන්න මේ ආකාරයට තමන්ගේ ඉරියව් පවත්වනකොට වේදනාවෙහි ඇතිවීම නැතිවීම දැන ගැනීම සඳහා
වේදනාවෙහි අනිත්‍ය ලක්ෂණ, අනාත්ම ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ තමන්ගේ තුලින් අවබෝධ කර ගැනීම සඳහා හැම ඉරියව්වකදීම වේදනාවට හිත යොමු කරගෙන වාසය කරන්න කියලා. අන්න එහෙම වේදනාවට හිත යොමු කරගෙන වාසය කරනකොට අපි ඉරියව් පවත්වනකොට දැනි දැනි ඒ ඉරියව් පවත්වන්න උත්සාහ කරනවා. මොකද හිත විසිරෙන්නේ නැති වෙන්න පළවෙනි උත්සාහයක් තියෙනවා. බඹයක් විතර වෙච්ච මේ ශරීරය තුල විතරක් හිත තියාගන්න පුහුණුව. ඒ මොකද එහෙම කියන්නේ හැම තැනම විසිරි යන හිත යම් විදිහකින් මේ වගේ අපේ ශරීරය තුළට විතරක් තියාගන්න හැකියාවක් ලැබුණොත් ඒක කොච්චර ජයග්‍රහණයක්ද. ඉතින් අන්න ඒ සඳහා ලොකු උත්සාහයක් ගන්නවා. අනිත් එක තමයි අභ්‍යන්තරගත වෙන්න තමන්ගේ ඇතුළාන්තය තේරුම් ගැනීම සඳහා අභ්‍යන්තරගත වීම අවශ්‍යයි පින්නත්නේ. ඒ කියන්නේ හැම වෙලෙම විසිරි තියෙන සිත හැම පැත්තකටම පොඩ්ඩක් නොඒකුත් ආකාරයේ අරමුණු ගන්න මේ හිත අන්න ඒ අරමුණු වලින් අතමුදවා ගන්න අපිට ලොකු හැකියාවක් තියෙන්න ඕන. ඒ සඳහා උපක්‍රම තියෙන්න ඕන. කායික දැනීමකට හිත යොමු කරගෙන වාසය කරන්නේ නම් අන්න එතනදී වෙන දෙයකට හිත යන්නේ නැහැ. ඉතින් ඒකින්ද විශේෂයෙන් ඉරියව් පවත්වනකොට මේ ක්‍රියාවලිය තුල කටයුතු කරන්න කියලා අපි උපදෙසක් දෙනවා. දැන් බලමු මේ තැන් වලදී මේ විදිහට කටයුතු කරවුවොත් එක මොහොතක හෝ ඇතිවෙන සිහියක් උපදින ආකාරය ගැන චුට්ටක් කියන්නටයි මට අවශ්‍යතාවය තියෙන්නේ. අපිට මේ වෙනකන් නොදැනිච්ච දේවල් දැනෙන්න පටන් ගන්නවා ජීවිතය ගැන. එතකොට තමයි මේ සිහියක් උපදින්නේ. මේ වෙනකන් දැනිච්ච නැති දේවල් දැනෙන්න පටන් ගන්නවා. දැන් අපි හිතමුකෝ භාවනා ඉරියව්වක ඉන්න කෙනෙක් ඒ කමටහන වෙහෙස වෙලා හරි දැන් මේ වතුර ටිකක් බොන්න ඒ ළඟ තියෙන තමන් ළඟ තියෙන එකතු කරන් තියෙන අර වතුර බෝතලේ අරගෙන යන්නට උවමනාවක් තියෙනවා කියලා. ඒ වතුර බෝතලේ අතර ගන්න උවමනාවක් තියෙනවා කියලා. දැන් මොකද කරන්න ඕනේ? මේ විදිහට අත උස්සන්න ඕනේ පින්නත්නේ. උස්සලා වතුර බෝතලේ තියෙන තැනට අත අරයි යන්න ඕනේ. ඊට පස්සේ ඇඟිලි වලින් ඒක ග්‍රහණය කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක කේන්න ඕනේ. ඊට පස්සේ ඒකේ මූඩිය ඇරලා ඊට පස්සේ අපි කටට වතුර වක් කරගන්න ඕනේ. ඉතින් බඩ දක්වා යනවා. මේ වෙලාවේ මේ ටික බොහොම හිමින් මේ යෝගියා සිද්ධ කරන්න ඕන. අත ඔසවනකොට ඔසවනවා කියලා අපිට දැනෙනවා. දැනි අත ඔසවන්න ඕන. ඔසවනවා කිය නෙවෙයි මෙහෙම උස්සනකොට මේ දැනීමක් තියෙනවා. මට දැනෙනවා දැන් මේ අත ඔසවනවා කියලා. ඊට පස්සේ අත අරගෙන යනකොට දැනීමක් තියෙනවා අරගෙන යනවා කියලා. වතුර බෝතලේ අල්ලනකොට අතට දැනෙනවා වතුර බෝතලේ. ඊට පස්සේ ඔසවනකොට මේ මස් පිඩු වලට දැනෙනවා බර. ඒක ඔසවගෙන ගන්නකොට මෙහෙම. ඊට පස්සේ ඒක අරගෙන ඇවිල්ලා ඒකේ මූඩිය අයින් කරගන්නකොටත් දැනෙනවා ඒක අයින් කරන බව දැනෙනවා. ඊට පස්සේ අපි මුවද්වාරය තුලට වතුර ඇතුල් වෙනකොට මේ තොල් වලට දැනෙනවා, දිවට දැනෙනවා, උගුරට දැනෙනවා, බඩට වැටෙනවා දැනෙනවා හොඳට. ඕකනේ ඔය සිද්ධිය. මේ සිද්ධිය හුඟක් වෙලාවට අපි සිද්ධ කරන්න පින්නත් මේ දැනීම එක නෙවෙයි. හරිද? බොහොම උඩින් තමයි මේ ගමන යන්නේ ජීවිතයේ. හුඟක් දේවල් කරද්දී එහෙම දැනීමක පහසක් අපිට ලබන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒක ඒ දැනීම් එක්ක යන ගමනක් නොවන නිසා. ඒ මොකද වෙන පැත්තකට කල්පනාව තියෙන වෙලාවට කෑම හිටන් කාලා තියෙනවා වෙනත් දෙයකට තමයි කල්පනාව තියෙන්නේ. එතකොට දැන් මොකද කරන්නේ? ඔන්න ඔහම මේ දැනීමත් එක්ක අපිට මේ වතුර බෝතලේ අරගෙන ඒ වතුර බෝතලේ ගන්නකොට අත තද කරලා ගන්නකොට උස්සගෙන එනකොට වතුර වැටෙනකොට ඒ ඔක්කොම ටික දැනි මොකද කරන්නේ? වතුර ටික බොනවා. ආපහු තියෙන කොටත් එහෙමයි බොහෝම හිමින් ඉරියව් පවත්වමින් මේ දේ කරනවා. එතකොට ටිකක් අවධානයෙන් මේක කරොත් තේරෙනවා මම මෙච්චර කල් වතුර බීලා නැහැ කියලා. හරි. වතුර බීලා තියෙනවා. වතුර බොනවා කියන සිද්ධිය මේ වෙනකම් මට දැනෙච්ච විදිහක් තියෙනවා. ඊට වැඩිය හාත්පසින්ම වෙනස් සිද්ධියක් ඒක කියලා Tamanට සිහියක් උපදිනවා. ඒ වගේ තමයි ඇවිදිනකොටත් එහෙමයි. ඒ වගේ තමයි අනිත් හැම ඉරියව්වකම මේ වේදනාවට හිත
යොමු කරගෙන අවධානය යොමු කරගෙනම ඒ ඉරියව් පැවැත්වුවොත් ඒ ඉරියව් පැවැත්වීමේදී මේ වෙනකම් මට මගේ ජීවිතයේ දැනිච්ච දෙයක් තියෙනවා. අන්න ඒ දැනිච්ච දෙයට වඩා වෙනස් බව හොඳින් වැටහෙනවා. ඒ දැනිච්ච දෙයට වඩා වෙනස් බව මට ඇත්තටම වෙන දේ ඒ දැනිච්ච දෙයට වැඩිය වෙනස් බව ඔන්න හොඳටම තේරෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක ජීවිතය ගැන තිබ්බ හැඟීම මේ වෙනකම් මම ඇත්තට හඳුනා ඔය පළවෙනියෙන්ම එන අදහස එන සිහිය මේ මට ඇත්තට මට මේ ජීවිතය ගැන දැනලා තිබ්බ හැටි අඩුම ගානේ දැන් අපි හිතමුකෝ නා ගන්නවා කියලා. නා ගන්නකොට හිස් මුදුනේ ඉඳලා පාදාන්තය දක්වා වෙනදට වගේ නෙවෙයි සම්පූර්ණ නෑම විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ දැන් මේකටම අවධානය යොමු කරගෙන මේවා කරද්දි එහෙම විඳින්න පුළුවන්කම තියෙනවා පින්නත්. එතකොට මෙච්චර කල් මම නාලා නැහැ කියලා දැනෙනවා. එතකොට මට මේ වෙනකන් තිබුණා කෑම කනකොට දැනෙන දැනීම් පිළිබඳව, තේ බොනකොට තියෙන දැනීම්, වතුර බොනකොට තියෙන දැනීම්, ඊළඟට සීතය දැනීම්, උෂ්ණය දැනීම් මේ වෙනකොට මට මේවා ගැන යම් අදහසක් තිබුණානේ. ඒක නිකන් මේ ඇත්තටම කියනවා නම් හරියටම විඳීමක් නෙවෙයි. අපේ ජීවිතය අපි ගත කරලා තියෙන උඩින් කියලා කියන්නේ මම ඒකයි. අන්න ඒවා ගැන තිබුණ ඒ සිද්ධීන් ගැන තිබුණ යම් කිසි ආකාරයක අදහසක් තිබුණද ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට දැනෙන විදිහට අපේ තුලින් සකස් වෙලා ওই විදිහට වෙනස් ආකාරයකට දැනෙනකොට Tamanටම තේරෙවි පින්නත්නි කොච්චර වෙනසක් තියනවද මට දැනි තිබ්බ හැටි සැබෑ තත්වයේ කොච්චර වෙනසක් තියෙනවද කියලා ජීවිතය ගැන අවිනිශ්චිත බවක් මට මේ දැනෙන ඒවා හරිද අපි කොච්චර බණට කියලා තියෙනවා Tamanට දැනෙන ඒවා හරි කියලා ගන්න එපා කියලා. නමුත් ඒවා ගැනෙනවා. හැබැයි මේ වගේ අත්දැකීමක් ලැබුවට පස්සේ Tamanටම අදහසක් එනවා මට ඇත්තට මේ දැනෙන ඒවා හරිද? අන්න ගවේෂණශීලී වෙන්න හිතෙනවා. හොඳට හිතෙනවා ගවේෂණශීලී වෙන්න ඕනේ. බොහොම විමසිලිමත් වෙන්න ඕනේ කියලා Tamanට හොඳට දැනෙන්න පටන් ගන්නවා ජීවිතයේ කරගෙන යන වැඩ කටයුතු පිළිබඳව වෙනස් ආකාරයක අදහසක් ඇති වෙනවා. අන්න ඒ ඇති වෙන වෙනස් ආකාරයක අදහසකට කියනවා සිහියක් උපදිනවා කියලා. එහෙම සිහියවල් උපදවා ගන්න ඕන පුංචි තැනකදී හරි පොඩි දෙයකදී හරි වෙනදට වැඩිය යම් ප්‍රමාණයකට ජීවිතය පිළිබඳව මොනවද කය ගැන වේදනා ගැන සිත ගැන ධර්ම ගැන එවැනි සිහියක් උපදවා ගන්න ඕන පින්නත්නේ. එහෙම සිහියක් උපදවා ගත්තොත් පැහැදිලිවම අපිට හැකියාවක් තියෙනවා ඒ ගැන ඒ සිහිය පවත්වා ගැනීම සඳහා වැඩපිළිවෙලක් හදාගන්නම වෙනවා. සිහියක් උපදවා ගත්තොත් ඒ සිහිය ආය නැති වෙනවා. අන්න ඒක නැති වෙන්නට නොදී මොකද කරන්න ඕනේ කොහොම හරි කරලා ඒ සිහිය පවත්වා ගන්න ඕනේ. ඔය වේදනාව ගැන ඔය විදිහට හිතුවොත් සැබවින්ම ඒ සිහියෙන්ම ඉන්න ඊට පස්සේ මොකක්ද වේදනාවෙහි තියෙන මේ තත්ත්වයන් වේදනාවේ තියෙන මේ ස්වභාවය අධ්‍යක දැක වැඩ කරන්න ඕනේ. කැම ටිකක් අද්දිපවා කැම ටිකක් අනද්දි ඇඟිලි වලට මේ වේදනාව දැනෙනවා. ඊට පස්සේ ඒක ඔසවද්දි මං ඔසවනවා කියලා දැනෙනවා. අර විදිහම තමයි වතුර බෝතලේ පිළිබඳව සිද්ධිය වගේම තමයි. එතකොට ඊළඟට මේක ටිකක් ග්‍රහණය කරන්න පුළුවන් වෙනකොට චුට්ටක් අවධානය යොමු කරනවා මේ හැම වේදනාවක්ම ඇති වෙනවා වගේම ඒ ෂණයේම නැති වෙනවා. එහි ඇතිවීම නැතිවීම අත්දැක ගන්න උත්සාහ කරනවා තමන්ගේ තුලින්. හරි. කොහොමද දැන් බලන්න හැම වෙලාවකම අපිට ඇති වෙන තැනක කොහේ හරි මේ ශරීරයේ යම් කිසි චිත්ත ඒකාග්‍රතාවයක් තමන් ඇති කරගෙන තියෙනවා නම් ඒකත් එක්ක අවධානය යොමු කරපුවා තියෙනවා කොහේ හරි තැනක මේක තැනක වේදනාවක් ඇති වෙනවද තව පොඩ්ඩකින් ඒක නැහැ වෙන තැනකයි වේදනාවක් ඇති වෙන්නේ තව පොඩ්ඩකින් ඒක නැහැ වෙන තැනක ඒක ඊට පස්සේ චක්කු සම්පස්සද සෝත සම්පස්සද ගාන සම්පස්සද ජීව සම්පස්සද කාය සම්පස්සද මනෝ සම්පස්සද වෙන්නත් පුළුවන් කොහේ හරි තැනක එක තැනක එකවරක එක වේදනාවක් ඇති විය යුත්තේ අන්න ඒක අත්දකින්න පුළුවන් පින්නත් නේ
එක පාරටම තමන්ට දැඩිව රිදෙන තැනක් තිබුණා නම් කකුලේ හරි කොහේ හරි තැනක හැබැයි වෙන දෙයකට අවධානය යොමු වෙච්ච ගමන් ඒක දැනෙන්නේ නැහැ. ආය මෙන්න හොඳට දැනෙනවා. ආය අවධානය යොමු වෙනකොට දැනෙන්නේ නැහැ. ආය දැනෙන්න පටන් ගන්නවා. ආයසරයක් වෙන දෙයකට අවධානය යොමු වෙනකොට දැනෙන්නේ නැතුව යනවා. මේ විදිහට දැනෙන නොදැනෙන බව වේගයෙන් සිද්ධ වෙන ආකාරය තමන්ගේ තුළින් තේරුම් ගන්න ඕනේ. අත්විඳින්න ඕනේ. මේකයි සැබෑ ඇත්ත කියලා. මේකයි සැබෑ ඇත්ත කියලා අපිට ඒ අත්විඳීම සිද්ධ කරගන්නට හැකියාවක් තියෙන්න ඕනේ. මේ කියන தත්වයන් බොහෝම ප්‍රවේශමෙන් අපේ ජීවිතයට එකතු කරගන්න හැම වෙලාවකම වගේ උත්සාහ කරන්න ඕන පින්වත්නි. ඒ ඇතිවෙච්ච தත්වය ඇතිවීම නැතිවීම ගැන අවධානය යොමු කරනකොට බයක් පවා උපදිනවා. මෙතන කිසිම දෙයක් මෙහෙම නැහැ කියලා අමුතුම සිහියක් උපදිනවා. මම මේ හිතා හිටිය වේදනාව එක දිගට තියෙනවා කියලා නෑ. මේ මෙතන තියෙනවා ඊළඟට වෙන තැනක ආය වෙන තැනක ආය වෙන තැනක ආය වෙන තැනක මේක හැකි පමණින් Tamanට හැකි පමණින් අත්විඳින්න ඕනේ. හරිද? Tamanට පුළුවන් ප්‍රමාණයෙන් අත්විඳ ගන්න ඕනේ. ඒක තමයි තියෙන ලොකුම ලාභය. එතකොට සිහියක් උපදිනවා මේ වේදනාව තැන තැන පණින එකක් කියලා. එක දිගට කකුලක් රිදුනත් එතෙන්ට අවධානය යොමු කරගුවාම බලන්න ඕනේ. ඒක එක දිගට අවධානය යොමු වීම හින්දා දැනෙන දෙයක්. එක දිගට කකුලක් රිදුනත් ඒකත් හැම වෙලේම මේ තියෙනවා මේ නැතිනවා මේ තියෙනවා මේ නැතිනවා මේ තියෙනවා මේ නැතිනවා කියලා මෙහි එක ඇත්තක් පිළිබඳව මේ හොඳට අවධානය යොමු කරලා ඒක තමන්ගේ තුලින් අත්දැක දැක වාසය කරන්න ඕනේ. ඒ ඉපදිච්ච සිහිය ඇතිවීම නැතිවීම කියන එක පිළිබඳ ඉපදිච්ච සිහිය පවත්වා ගන්නට ඕනේ. ඉතින් එහෙම පවත්වා ගැනීමෙන් ඊළඟට ඊට එහාට යමක් තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන බව බුදුරජාණන් වහන්සේ ඊටාම හොඳින් අපිට දේශනා කරලා තියෙන කාරණාවක්. මේ ගාථා ධර්මයෙන් ඒක කොච්චර හොඳින් පැහැදිලි කරලා තියෙනවද කියන එක අපි මාතෘකා කරගත්ත මේ ගාථා ධර්මයෙන් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය නිස්සිතෝච විහෙරති කියලා කියන ගාථා ධර්මයෙන් අපිට පුළුවන්කම තියෙනවා තේරුම් ගන්න මේ සතිපට්ඨානය තුල මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. මේ තමන් පිළිබඳව ඇතිවෙන දැනීමේ වෙනස් වීම හරිම වටින දෙයක්. මේක තේරුම් ගන්න එක. දැන් ඔය වේදනාවන් පිළිබඳ අවධානයෙන් ඉඳලා එහි ඇතිවීම නැතිවීම පිළිබඳ අවධානයෙන් ඉන්නකොට අපිට අපි ගැන දැනෙන දේ පින්නත්නේ මේ වෙනකන් දැනිච්ච හැඟීම මේ අජ්ජත්තික කොටස පිළිබඳව. ඒ කියන්නේ මං ගැන මට දැනිච්ච හැටි මේ වෙනස් වෙනවා. වෙනස් විදිහකට දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අසිහියෙන් ඉන්න කෙනාට සිහිය ඉපදුනා කියලා කියනවා. එතකොට මම මෙච්චර කල් හිතාන් හිටියේ මං ගැන මෙහෙම නෙවෙයිනේ කියලා යම්කිසි ආකාරයක සිහියක් උපදිනවා පින්නත්නේ. ඒක හරිම වැදගත් දෙයක් තේරුම් ගැනීම. එතකොට තමයි හිතෙන්නේ මෙච්චර කාලයක් මට මං ගැන දැනුනේ ඔය විදිහට නෙවෙයිනේ. දැන් දැනෙන්නේ වෙනස් විදිහකට. හැබැයි තවත් මට නොදැනිච්ච දෙයක් තියෙන්න පුළුවන්. එහෙනම් රහතන් වහන්සේට ලෝකය දැනෙන්නේ කොයි විදිහටද කියලා කුතුහලයක් ඇති වෙනවා. කොච්චර නිදහස් චින්තනයක් ඇද්ද කියලා. මොකද මේ අපේ මේ දැනීම වෙනස් වෙන්න පින්නත්නේ අපිට අපි ගැන දැනෙන දේ වෙනස් වෙන්න සිද්ධ වෙන දේ ගැන හොඳට බලන්න තේරුම් ගන්න. ඒ සිද්ධ වෙන දේ තමයි මේ අදහසක් ඇති වෙනවා තමන්ට මේ තමන්ට තමන් ගැන දැනෙන ස්වභාවය ගැන සැකයක් සහිත අදහසක්. හරිද? ඒත් එක්ක මේ ධර්මානුකූල වෙනස් වීමත් එක්ක පින්නත්
කෙලෙස් වල නැත්තම් තියෙන ආසාවන් වල අඩුවීමක් සිද්ධ වෙන හින්දා විසඳුම් හම්බෙනවා. ඔය වේදනාවේ ඇතිවීම නැතිවීම ගැන මෙනෙහි කරන මුළු ලෝකෙටම තියෙන්නේ මේ වගේ කියලා තේරෙනකොට දැන් අපිට හුඟක් වෙලාවට පීඩිත තත්ත්වයන් ඇති වෙනවනේ මට මගේ දේවල් රැකගන්න බැරි වුණා කියලා. මට මගේ දේවල් රැකගන්න බැරි වුණා කියලා පීඩිත අදහසක් ඇති වෙනවා. අන්නේ ඇති වෙන පීඩිත අදහස අපේ පැත්තෙන් අපිට ඊ타මත්ම දරුණු වේදනාවල් ගෙනල්ලා දෙන දෙයක්නේ. නමුත් හැබැයි ලෝකේ ස්වභාවය මේකයි කියලා තේරෙනවා. මේක මේ අල්ලා තද කරලා හිර කරලා තියාගන්න බැරි දෙයක් බව. ඒක සාමාන්‍ය දෙයක් බව හොඳටම වැටහෙනවා. එතකොට ඉතින් කොහොමත් වෙනස් වෙන දේවල්. ඒ කියන්නේ දැන් වක්කඩේ හංගලා තියෙන හකුරු කෑල්ලක් ලොකු කෑල්ලක් කඩාගෙන යනවා. ඒක හැම වෙලේම දිය වෙවි තියෙන්නේ. ලොකු කෑල්ලක් කඩාගෙන යනවා. ඒක පාටම ඕකේ. ඉතින් කොහොමද දිය වෙලා යන එකක් ඒක. එතන ඒ හකුරු රකින්න පුළුවන් තැනක් නෙවෙයි. වක්කඩක හංගලා තියෙන හකුරු කියන්නේ රකින්න පුළුවන් තැනක් නෙවෙයි බව දැනෙන්න ඕනේ. ඒ වගේ මේ ජීවිතය ඇත්තටම දිය වෙලා යන එකක් බව, හැම වෙලේම වෙනස් වෙන එකක් බව දැනෙනකොට අර තියෙන තද බල තණ්හාවල් වලට ලොකු පිටුවහලක් ලැබෙනවා. ගෙවන ජීවිතයේ අපිට ඉතා පහසුවෙන් මේ දේවල් ගෙවන්නට පුළුවන්කම ලැබෙනවා. අපේ මේ ජීවිතයේ යම් යම් අවස්ථාවලදී අර ඇතිවෙන තද බල අපහසුකම් ඇති වෙන්නේ නැති හින්දා පහසුවෙන් ගෙවන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ වගේ විශේෂයෙන් මේකත් එක්ක ඇති වෙන මේ සැකය මට මාව දැනෙන හැටි හරිද කියන සැකය. මේකට මේ අටුවාවක හරි අපූර්ව උපමාවක් තියෙනවා අපේ පින්වත්නි. ඒ කියන්නේ පිහියකුත් අරගෙන ලොකු මන්නේකුත් අරගෙන මේ ගඟට බහැලා මේ මාළුන්ට කොටන්න ගිය කෙනෙකුට වතුර ඇතුලේදී මාළුවෙක් කියලා හිතලා තමන්ගේම කකුලට කොටනවා. හරිද? ඒක ඒ කියන්නේ පාට වෙනස් විදිහටනේ පේන්නේ. ඉතින් එහෙම තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒවා හරි ප්‍රබල කාරණා. දැන් අපිම හිතලා බලන්න මේ අපි දානවා වතුර වීදුරුවකට ඇඟිල්ල. භාගයක් වතුරෙන් උඩ. දැන් ඇඟිල්ල එක කෑල්ලක් ලොකුවට පේනවා. අනිත් කෑල්ල පොඩියට පේනවා. කෝකද හරි? අපිටම මේක ලොකුවට පොඩියට පේනවා. කෝකද හරි කියලා හිතුවොත් හරි ගැටලුවක් ඒක. හරි. එතකොට දැන් අපිට මාළුවාව පේන්නේ සැබෑ ස්වභාවයට වඩා ලොකු වෙලා. ඒ වතුර කියන මාධ්‍යය. අපි හිතන්නේ මේ වායු මාධ්‍යය තමයි අපිට හරියට පේන්නේ. නමුත් අපි බැස්සොත් වතුරට එතනදී අපිට ලෝකය වතුරේ ඉඳලා අනිත් පැත්තට බලනකොට ලෝකෙ පේන වෙනස්. එහෙනම් මාළුවාට අපිව පේන විදිහ අපිට මාළුවා පේන විදිහෙන් කෝකද හරි කියලා කිව්වම අපි හැම වෙලෙම කියන්නේ අපිට පේන විදිහ හරි කියලා. හැබැයි මේ ඒවා සාපේක්ෂයි. කෝකද හරි කියලා කියන්නේ මේ වගේ ප්‍රශ්න කන්දරාවක් තියෙනවා. මේවා වෙනත් හේතු මත පේන දැනෙන දේවල්. ඒවා ගැන අපිට එහෙමයි මෙහෙමයි කියන්න බෑ. ඒකින්ද මේ නිවැරදිම දැනීම ඇති කර ගැනීමේ මහා වටිනාකමක් තියෙන බව වැටහෙන්න ඕනේ. කාලෙන් කාලයට එක එක දේවල් පිළිබඳ මගේ ළඟ තියෙන දැනීම මට වෙනස් වෙනවා. දැන් අට්ටික සංඥාව වැනි දෙයක් වේදනානුපස්සනාව වගේම අට්ටික සංඥාව වැනි දෙයක් වර්ධනය කරපුවා මං කියලා තියෙන දොරට ගහනකොට ඇත්තටම දොරකට අපි තට්ටු කරනකොට දඩඩක් ගාලා සද්දය ඇහෙන්නේ මේ අතේ තියෙන අස්ථි වැඳීමේ. එහෙම නැතුව වෙනත් දෙයක් නෙවෙයි, මස් වැදිලා නෙවෙයි, අස්ථි වැදුනොත් තමයි ඒ වගේ සද්දයක් එන්නේ. නමුත් අපි කොයි වෙලාවකවත් එවැනි සංඥාවක් උපදවා ගන්න ඕන කියලා හිතන්නෙත් නෑ. එහෙම වෙන්නෙත් නෑ. ඒක දැනෙලත් නෑ. එහෙම සංඥාවක් ඇවිල්ලත් නෑ.
හැබැයි අට්ටික සංඥාව වඩන කෙනෙකු දැන් අපිට මෙහෙම ඉඳගෙන ඉන්නකොට ඇස් දෙක පියාගෙන අපේ ශරීරය ගැන හිතුවොත් හිස් මුදුනේ ඉඳන් පාදාන්තය දක්වා නිකන් එකවර දැනෙන ගතියක් තියෙනවා. මම මේ විදිහට ඉඳගෙන ඉන්නවා. මෙතන මේ තියෙන මස් ගොඩක් දැනෙන ගතියක් තියෙනවා. මස් කියලාත් දැනෙන්නේ නැහැ. නිකන් සම්පූර්ණ මේ වගේ බම්බයක් විතර වෙච්ච ශරීරය පිළිබඳව අදහසක් තමයි මේ ඉඳගෙන ඉන්නවා කියනකොට තියෙන්නේ. හැබැයි අට්ටික සංඥාව ඇති කරගත්ත කෙනෙකුට වටේට මස් වැදිලා තියෙන ඇට සැකිල්ල තියෙන ආකාරය පිළිබඳව කකුල නැමිලා තියෙන හැටි, කකුල තියාගෙන ඉන්න හැටි, අත් තියාගෙන ඉන්න හැටි, ඒවත් එක්ක මේ ඇට සැකිල්ල පිළිබඳව හරියටම සංඥාවල් එනවා. ඒ සංඥාවල් ආපුහම දැන් ඇවිදිනකොට කනකොට මං කියනවා වතුර බෝතලයක් උස්සනවා කියලා. වතුර බෝතලේ ඔසවනකොට මෙහෙම කරලා පින්නත් මේ අල්ලනකොට මේ අස්ති වලින් තමයි හිර කරගන්නේ මේක. නැත්නම් මේ ඇඟිලි වල මස් විතරක් තිබ්බා කියන්නකො ඒකෙන් මේ වතුර බෝතලේ උස්සලා මෙහෙම ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඔසවන්නේ අනිවාර්යයෙන්ම අස්ති වලින් ලොක් කරලා අල්ල ගන්නවානේ. ඒක අපිට දැනලා තියෙනවද ලේසියකට? දන්නවද? හරියට අට්ටික සංඥාව වඩලා භාවනා යෝගියෙකුට එවැනි තැනකට තමන්ගේ සිත ගන්න පුළුවන්කම තියෙනවා. ගෙදර ඉන්න සියලු දෙනා ගැන මතක් වෙනකොට එහෙට මෙහෙට දුවන ඇට සැකිලි, ඒ කියන්නේ ඇට සැකිලි එහෙට මෙහෙට දුවනව නෙවෙයි. සැබෑවටම ඒ ඇට සැකිලි ටික මස් ටික අයින් කරා කියලා කියන්නකො. මස් තිබියදීම මස් ලේ හැම තිබියදීම ඇත්තටම මේ ඇට සැකිලි ටික එහාට මෙහාට යනවද නැද්ද නිවසේ? ඒක ඇත්තටම වෙන දෙයක් නම් එහෙම දේවල් ගැන සංඥාවක් අපිට එන්න ඕනේ. හරිද? සැබවින්ම අම්මා කියලා කියන්නේ, තාත්තා කියලා කියන්නේ, සහෝදරයෝ කියලා කියන්නේ පුංචි පුංචි ඇට සැකිලි, ලොකු ඇට සැකිලි, උස ඒවා, කොට ඒවා. ඉතින් අන්න එහෙම මේ එහාට මෙහාට යන ස්වභාවයක් අපි ඇත්තටම කොච්චර මේ පිළිබඳව සංඥා නැද්ද කියනවා නම් අපි කියන්නේ කකුලක් කැඩුනා කියලා. අතක් කැඩුනා කියලා. හදිසි අනතුරකදී අතක් කැඩුනහම කකුලක් කැඩුනහම අපි කියන්නේ අස්ති බිඳුනා කියලා ඉවර වෙලා කීම කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙමවත් කියවෙන්නේ නැහැ. කකුල කැඩුනා කියලා තමයි කියන්නේ. හරි. ඒක නෙවෙයි. එහෙම කොහොම කිව්වත් මේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ අස්තිය දෙකට කැඩිලා තියෙන්නේ කියලා අපිට මතක් වෙන්නේ එහෙම නැහැ. ඒ ගැන අදහසක් නැහැ කකුල කැඩුණා කියලා කියද්දි. ඉතින් ඒවා ගැන අපි හොඳින් විමසන්න අපිට වෙනස් විදිහට දැනෙන්න පටන් ගන්නවා. ධාතු මනසිකාරය ඇති කරගත්තාම ඒ ධාතු මනසිකාරයෙන් යුක්තව ඉන්න කෙනාට පටවිය විදිහටත් මෙහි තියෙන ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් ධාතු හතරෙහි තියෙන ස්වභාවයන් අනුව ඒවා පිළිබඳව අදහස් ඇති වෙනවා. එහෙම අදහසකින් යුක්තව වාසය කරනවා විනා මේ වෙනත් අදහසක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ දැනෙන ආකාරය තමන්ගේ ජීවිතය දැනෙන ආකාරයත් එක්ක අනුන්ගේ ජීවිතවල ස්වභාවයත් වෙනස් විදිහට දැනෙන්න පටන් ගන්නවා. හරි පැත්තට. ඒක මුලාවක් නෙවෙයි. හරි පැත්තට අන්න ඒ ආකාරයක දැනීමකට හිත යොමු කරවා ගන්නට තමයි අපිට භාවනා කමටහනක අවශ්‍යතාවය ලැබෙන්නේ. භාවනා කමටහනක් කියලා කියන්නේ අපේ ඒ දැක්ම වෙනස් කරන්න නැත්නම් අපිට පෙනෙන දැනෙන ආකාරයට වැඩිය එහි තියෙන ඇත්ත తত্ত্বය මනසකට අරමුණු වෙන්න අවශ්‍ය කරන සත්‍ය පිළිබඳව තේරුම් ගන්න ඕන කරන මෙනෙහි කිරීමක් තමයි භාවනා කමටහනක් කියලා කියන්නේ. කය ගැන එතකොට සතිපට්ඨාන දේශනාව විතරක් කමටහන් 14ක් තියෙනවා. වේදනාව ගැන එකක්, සිත ගැන එකක්, සිතුවිලි සංඥා සංකාරයන් ගැන 5ක් කොට මේ තියෙන කමටහන් ප්‍රමාණය 21ක් තියෙන මේ කමටහන් වලින් එකක් අරගෙන හරියට වර්ධනය කරවුවොත් අපිට තියෙන සංඥා වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි එහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිළිබඳවත් නිත්‍ය සංඥා තිබ්බ කට්ටියට අනිත්‍ය සංඥා, ආත්ම සංඥා වෙනුවට අනාත්ම සංඥා, සුඛ සංඥා වෙනුවට දුක්ඛ සංඥා ආදී කොට එක එක ආකාරයේ සංඥාවන්හි පහළවීමක් සිද්ධ වෙනවා.
එකත් එක්ක ජීවිතේ වෙනස් විදිහට දැනෙන්න පටන් ගන්නවා. කුමන හෝ කමටහනකින් මේ වගේ වෙනසක් සිද්ධ කරගන්න කුතුහලයක් අපිට තියෙන්න ඕනේ. මේක හරියට නිකන් ධර්මයේ සඳහන් වෙන්නේ අන්ධ වෙලා හිටිය කෙනෙකුට ලෝකය ගැන අනුමාන ඥානයක් තියෙනවා. නමුත් හරි ඛේදනීයයි ඒ తত্ত্বය උපතින් අන්ධ වෙලා තියෙන කෙනෙකුට අඩුම ගානේ ආලෝකය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. වර්ණ කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. අනිත් කට්ටිය රතු කහ නිල් කියලා කතා කරනවා. ඒවා දන්නේ නැහැ. ඒවා ගැන සංඥා නැහැ. සංඥා නැහැ. කොච්චර කිව්වත් රතු පාට පැහැදිලි කරන්න බෑ. හිතන්න. ಜಾති අන්ධ පුද්ගලයෙකුට රතු පාට පැහැදිලි කරන්නේ කොහොමද කියලා? නිල් පාට පැහැදිලි කරන්නේ කොහොමද කියලා? ඒක පැහැදිලි කරන්න බෑ. අන්න ඒ වගේ තමයි විදර්ශනාවක් වර්ධනය වෙන තුරු ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বය තමන්ගේ ජීවිතයේ තියෙන ඇත්ත తত্ত্বය අනුන්ගේ ජීවිතයේ තියෙන ඇත්ත తত্ত্বය ගැන සිතුවිලි එන්නේ නැහැ. එන తত্ত্বය වැහිලා තියෙන්නේ. ඒක හින්දා ලෝකය වැරදි විදිහට අධ්‍යක දැක තමයි රණ්ඩු අල්ලන්නේ. ලෝකයේ පිළිබඳ වැරදි අර්ථ දැක්වීමක් තියෙන නිසා තමයි හිතට දුක් එන්නේ. පංච උපාදානස්කන්ධය ගැන ලොකු දුක් එනවා හිතට. ඒ ඔක්කොටම හේතුව ලෝකයේ පිළිබඳව තියෙනා වූ ඒ වැරදි තමන්ගේ ඇතුළාන්තයෙන් එන අර්ථකථනය. වැරදි විදිහට තමන්ගේ ඇතුළාන්තයෙන් එන අර්ථකථනය තමයි ඔය කියන ගැටලුවට හේතුව. ඉතින් මේවා හොඳින් ඉතා හොඳින් වටහා ගන්නට ඕන පින්නත්නි. සිද්ධ වෙන සිද්ධිය මෙන්න මේකයි කියන එක ගැන හොඳින් වටහා ගත යුතුව තියෙනවා. තමන්ගේ පැත්තෙන් අපි නිරවුල්ව ලෝකය ගැන දැනගන්න තාක්කල් නොයේකුත් කෙලෙස් ධර්මයන් ඇවිල්ලා අධිකතර පීඩනවලට ලක් කරවනවා, පසුතැවිලි ඇති කරවනවා, රිදීම් දැවීම් පිච්චීම් තීව්‍ර කටුක මාරාන්තික වේදනා ඇති කරවන්නට හේතු සකස් වෙනවා ඇත්ත නොදන්නාකම. ඇත්ත දැනගත්ත ගමන් මේවා හිරු දුටු පිණි වගේ එක පාරටම නැති වෙලා යනවා. දෙයනේ මම මෙච්චර කාලයක් වැරදි චින්තනයක ඉඳලා තියෙන්නේ මම මේක කලින් දැනගත්තා නම් මෙච්චර මං දුක් විඳින්නේ නැහනේ. මේ සැබෑ తত্ত্বය කලින් දැනගත්තා නම් මෙච්චර මම දුක් විඳින්නේ නැහනේ කියලා Tamanට අදහසක් එනවා. මේ හැම එකක්ම අපේ ජීවිතය ඉතා නිරවුල් තැනකට ගන්නට අවශ්‍ය කරන දේවල්. නිදහස් චින්තනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දෙයක්. හැම වෙලාවෙම නිදහසේ හිතන්නට තියෙන අවස්ථාවක් අපිට ධර්මය තුළින් ලැබිලා තියෙනවා. ඒ නිසා වෙන්ම මේ ජීවිතය ගෙවන්න හැම මොහොතක්ම නිවැරදිම ආකාරයට කටයුතු කරන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒක ඉතා හොඳින් කරන්න පුළුවන් දෙයක්. මේ සංඥාවල් නිවැරදි කර ගැනීම සඳහා යම් කිසි සිහියක් ඉපදුනහම පින්නත්නේ වගකීමක් තියෙනවා. ඒක බොහොම කලාතුරකින් උපදින්නේ. සිහියක් උපදින්නේ බොහොම කලාතුරකින්. එහෙම ඉපදුනා කියලා දැනගත්තාම ඔය විදිහට ජීවිතය ගැන මොනවා හරි පැත්තකින් නිවැරදි සිහියක් ඉපදුනහම පින්නත්නේ ඒ උපදින සිහිය ඉපදුනේ කාරණා සහිතව. නිකන් නෙවෙයි. සිහියක් ඉපදුනා නම් ඉපදුනේ කාරණා සහිතව නිකන් නෙවෙයි. අන්න ඒ කාරණා සහිතව ඉපදුනා වූ සිහිය පවත්වා ගන්න නම් ඒ කාරණා එක දිගට තියෙන්න ඕන. හේතු නිසා යමක් හැදෙනවා නම් ගින්දරක් එන්නේ දර නිසා නම් දර එක දිගට දාන්න ඕනේ ගින්දර තියාගන්න. ඒ වගේ අපිට සිහියක් ඉපදුනේ යම් යම් දේවල් මෙනෙහි කරලා නම් ඒ මෙනෙහි කිරීම තබාගත යුතුව තියෙනවා. අපි ඒ මෙනෙහි කිරීම තබාගත යුතුව තියෙනවා අකණ්ඩව ඒ මෙනෙහි කිරීම නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලය එක දිගට තියාගන්න. ඒක හරියට නිකන් මේ මුලදී මෙනෙහි කිරීම උපද්දවන්න ගත්ත
මේ උත්සාහය හැම වෙලේම ගන්න වෙන්නේ නැහැ. ඒක එන්න පහසු වෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මෙනෙහි කිරීම උපද්දවා ගන්න ලොකු වීරයක් ගන්න ඕන, ලොකු වෙහෙසක් ගන්න ඕනේ. එච්චර වෙහෙසක් නෑ පසුව කොහොමත් පහසුවක්මයි තියෙන්නේ. මොකද නිවැරදි සිහියක් ඉපදුනහම ඒකින්ද සුවදායක තත්ත්වයක් තියෙනවා ජීවිතේට. ඒකින්ද මේක තියාගන්න පහසුයි. හරියට නිකන් වාහනයක් පණ ගන්නන්නට අපහසුකම් තියෙනවා. ඒකට ලොකු බලයක් ඕන. ඊට පස්සේ ඉස්සෙල්ලාම ගමන ආරම්භ කරන්නත් ලොකු බලයක් ඕන. නවත්තලා තියෙන වාහනයක් ඊට පස්සේ යන වාහනේ ඒ යන විදිහට පවත්වා ගන්න ලොකු ඉන්ධන ප්‍රමාණයක් ඕන වෙන්නේ නැහැ වගේ අපි සිතුවිල්ලක් උපද්දවා ගන්න ලොකු වෙහෙසක් දරන්න ඕන. උපද්දවාගෙන ඒක ක්‍රියාත්මක භාවයට ගන්නත් ලොකු වෙහෙසක් දරන්නට ඕනේ. හැබැයි ඉන්පසු ඒක පවත්වා ගන්නට ඒ තරම්ම ලොකු වෙහෙසක් දරන්න ඕනේ. පුංචි මෙනෙහි කිරීමකින් පවා අර තිබ්බ ගානට මේක පවත්වාගෙන යන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. මේ දේවල් ගැන අපි හොඳ අවබෝධයකින්ම වාසය කරන්නට ඕනේ. මේ දේවල් ගැන අපි හොඳ අවබෝධයකින්ම වාසය කරන්නට ඕනමයි පින්වත්නි. හේතුව කොහොමත්ම අපිට මේ ඇති කරගන්නා වූ සිහිය පවත්වා ගැනීම අත්තිකායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති අති වේදනාතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. මේ විදිහට මේ කියන මූල ධර්මය හැම කාය වේදනා චිත්ත ධම්ම කියලා කියන සෑම ධර්මතාවයක් පිළිබඳවම අවබෝධ කරගන්න අය තේරුම් ගන්න ඕන මූල ධර්මයක් බවට පත් වෙලා තියෙනවා. ඒ මොකක්ද? යම් සිහියක් ඉපදුනා නම් මේ ධර්මතා හතර කාය වේදනා චිත්ත ධම්ම කියලා කියන දේවල් පිළිබඳව යම් සිහියක් ඉපදුනා නම් ඒ සිහිය පවත්වා ගැනීම ඉන් එහාට උපදවා ගන්නට අවශ්‍ය කරන නුවණක් පහළ වෙන්න හේතුවක් වෙනවා. ඇතිවෙච්ච සිහියක් පවත්වා ගැනීම ඉන් එහා ගිය නුවණක් පහළ වෙන්න හේතුවක් වෙනවා. ඒ නුවණත් එක්කම අපි දන්නවා නැවත සිහියක් උපදිනවා කියලා. එතකොට දැන් දෙවනියට ඉපදිච්ච සිහිය ආය පවත්වා ගැනීමෙන් නැවත ඊට එහා ගිය නුවණක් සහ සිහියක් පහළ වෙනවා. ඒ පහළ වීම එක්ක මොකද වෙන්නේ? ඒ තැනත්තාට ඒ සිහිය ආය පවත්වා ගන්න අවස්ථාවක් තියෙනවා. මේ විදිහට දවසින් දවස යන්නේ කාලෙන් කාලෙට මේ සිහිය පවත්වා ගන්නකොට ඊට එහා ගිය නුවණක් පහළ වෙනවා. ඒ පිළිබඳවත් සිහියක් පහළ වෙනවා. ඒ සිහිය ආය පවත්වා ගන්නකොට ඊට එහා ගිය නුවණක් වෙනවා. මේ විදිහට ඉදිරියට ගියොත් අපිට ඇති වෙලා තියෙන නුවණ ප්‍රබල වෙන්නට පටන් ගන්නවා. අන්න ඒ ක්‍රමේ තමයි මේ සතිපට්ඨාන දේශනාවේ තියෙන ආකාරයට. ඒ ක්‍රමේ තමයි පින්වත්නි අපි ඉදිරියට අරගෙන යා යුතුව තියෙන්නේ. මේ ජීවිතය නිවැරදි කර ගැනීමේ වැඩපිළිවෙල විදිහට මේක තේරුම් ගන්න ඕනේ. වේදනාව ගැන හෝ සිහියක් ඇති වුණා නම් ඉස්සෙල්ලාම ඇතිවීම නැතිවීම ගැන ඉපදෙන සිහිය නැත්තම් වේදනාව පිළිබඳව දැනි ඉන්න කියලා අපි කිව්වා. ඒ සිහිය තියාගත්තොත් වේදනාවේ ඇතිවීම නැතිවීම කියන නුවණ පහළ කරගන්න පුළුවන්කම තියෙනවා. වේදනාවේ ඇතිවීම නැතිවීම වේදනාව කියලා කියන්නේ ඇතිවෙන නැතිවෙන දෙයක් කියන එක ගැන පිළිබඳව තියෙනා වූ සිහිය ඒක පවත්වා ගන්නට හැකියාවක් ලැබුණොත් අන්න ඒ පවත්වා ගැනීම නිසාවෙන් පුළුවන්කම තියෙනවා අපේ පින්වත්නි යම්කිසි කෙනෙකුට වේදනාවේ තියෙන අනිත්‍ය ලක්ෂණය පිළිබඳව යම්කිසි අදහසක් ඇති කරගන්න යම්කිසි නුවණක් පහළ කරගන්න. අනිත්‍ය ලක්ෂණය පිළිබඳව ඒ කියන්නේ වේදනාව ඇති වෙනව නැති වෙනව විතරක් නෙවෙයි වෙනස් වෙමින් තමයි නැවත ඇති වෙන්නේ. කුමන හෝ තැනක වේදනාවක් හටගත්තා නම් එතනම නැවත වේදනාව හටගන්නකොට ඒක නිට්ටයව තියෙන්නේ නැහැ. ඊළඟ වතාව බලනකොට වෙනස් වෙනවා. ඊළඟ වතාව ඊටත් වැඩි වෙනස් ඊටත් වැඩි වෙනස් මේ විදිහට වෙනස් වීම අත්දැක ගන්න පුළුවන්කම තියෙනවා. වෙනස් වීම පිළිබඳව නුවණක් උපදිනකොට ඒ පිළිබඳව සිහියක් ඇති වෙනවා. ඒකත් එක්ක එසේ වෙනස් වීම දුකට හේතු වෙන බව තේරුම් ගන්න පුළුවන් නුවණක් උපදිනවා. ඊට පස්සේ ඒ නුවණ ඉපදෙන්න හේතු වෙන මෙනෙහි කිරීම කර මේ කටයුත්ත සිද්ධ කිරීමෙන් ඔන්න මේ වෙනස් වීම මට ඕන හැටියට වෙනස් වෙන්නේ නැති බව ඒක හුළඟ යන කොලේ මට ඕන හැටියට තියාගන්න බෑ වගේ තව මොහොතකින් කොයි වගේ වේදනාවක් ඒද තව මොහොතකින් කොයි වගේ වේදනාවක් ඒද කියලා කිසිම විනිශ්චයක් ගන්න බැරි තත්ත්වයක
තියෙන ස්වභාවයක් අත්දකින්නවා. එතකොට මොකද වෙන්නේ? අපිට වැටහෙන්නට පටන් ගන්නවා මේ වෙනස් වීම කියන එක මගේ වසඟයට ගන්න පුළුවන්කමක් ඇත්තේ නැතය කියලා අර අනාත්මය පිළිබඳව නුවණක් උපදිනවා. ඒ නුවණත් එක්ක මම මෙච්චර කල් හිතාන් හිටියේ මෙහෙම නෙවෙයිනේ කියලා සිහියක් උපදිනවා. ඒවා තියාගෙන ඉන්නකොට අපි සිහිය පවත්වාගෙන ඉන්නකොට ඔය කියන අවබෝධයන් එකිනෙක එකක් පිළිබඳ සිහිය තියාගෙන තමන් ගැන ඉපදිච්ච නුවණ සහ සිහිය පවත්වාගෙන ඉන්නකොට අනුන් ගැනත් එහෙම හිතෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තවත් සිහියක් උපදිනවා. තවත් නුවණක් උපදිනවා. ඒකත් එක්කම දෙපැත්තම සමානයි කියන එක අත්දකින නුවණක් සිහියක් උපදිනවා. ඒ විදිහට මේ යන ගමන ගත්තොත් පින්නත් නේ ධර්ම මාර්ගය තුල අපි මේව වර්ධනය කරගෙන යනකොට ඔන්න ඔහම සිහිය නුවණ වැනි දේවල් ටිකෙන් ටික වර්ධනය වෙගෙන යනවා. ඔන්න ඔය સિદ્ધාන්තය අපි හොඳින් මතක තියාගන්න ඕනේ. මේක තමයි ක්‍රමවේදය කුමන හෝ ආකාරයකින් කැමැත්තක් ඇති කරගන්න මගේ ජීවිතය ගැන මට දැනට දැනෙන විදිහට වැඩිය වෙනස් දැනීමක් තියෙනවා. ඒක මගේ තුලින් උපදවා ගන්නට ඕනේ. ජාති අන්ධ මනුස්සයට වර්ණ කියලා දෙන්න බෑ වගේ අපිට මේවා ගැන කතා කරුවට ඒවා ගැන නිශ්චිත අදහසක් ඇති කරගන්න නම් අත්දැකලම බලන්න ඕනේ. ඒකින්ද ජීවිතේ වහගෙන ජීවත් වෙන වැහිලා තියෙන මේ ජීවිතේ විවර කරගන්න හි සැබෑ තත්ත්වය ඒක අත්දකින්න Tamanටම දැනේවි. තමන්ගේ තුළින් දකින දේ මොකක්ද කියන එක ගැන යම් කිසි අදහසක් තමන්ට මැතිවේ. ඉතින් එවැනි උතුම් තත්ත්වයන් වලට පත්වන්නට හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි හැම දිනා වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ පත්මිනී සුසිලා තිලක් පුෂ්පා සහ ධම්මිකායන් දූ දරුවන් සහ සරත් බෑණනුවන් විසින් කියලා. පත්මිනී සුසිලා තිලක් පුෂ්පා ධම්මිකායන් දූ දරුවන් සහ සරත් බෑණනුවන් විසින් කියලා බලපිටිය වලගෙදර අංක 45න් එක නිවසේ විසූ 1989 මාර්තු මාස 12 වෙනි දින අප අතරින් විය වූ එඩ්මන්ඩ් සිල්වා ගුණරත්න ආදරණීය පියාණන්ගේ භව ගමනට සුගති සම්පන්න සහ නිර්වාණ අවබෝධය පිණිස මේ පින් අනුමෝදන් වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍රයන් වහන්සේලා නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට රටවැසියෝ සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වීම සඳහා මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔබ අප හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන පත්මිනී සුසිලා තිලක් පුෂ්පා සහ ධම්මිකා යන දූ දරුවන් ඒ වගේම සරත් බෑණනුවන් ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. කායික මානසික දුක් දුරු වේවා. සසර වසනතාකල් කිසිම ආකාරයක පාප මිත්‍ර ඇසුරකටපත් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. විශේෂයෙන් මේ ව්‍යසනකාරී කාලයේදී කිසිදු අනතුරකටපත් නොවේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ වගේම එඩ්මන්ඩ් සිල්වා ගුණරත්න පියාණන් ඇතුළු මේ පරිලෝකීය සියලුම ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්න්ද සුගතියෙන් සුගතියටපත් වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.